මොකක්ද? බඩගින්න හා පිපාසය දැනුනහම ඒ ඉන්න කුටියෙන් කේසර සිංහයා එළියට එනවා. දෙවෙනි කාරණාව, තමන්ගේ කුටියට අඳුර ආවහම ඒ අඳුරෙන් මිදෙන්න ඕන නිසා කුටියෙන් එළියට එනවා කියලා සඳහන් කරනවා. ඊළඟ කාරණාව, මේ කාම ලෝකෙ ඉපදුනහම විඳින්න වෙන කරදරයක් සපුරා ගැනීම සඳහා එළියට එනවා කියලා සඳහන් කරනවා. මොකක්ද? සහායිකාවක් හොයාගෙන යෑම සඳහා කුටියෙන් එළියට එනවා. ඉතින් මේ වාගේ විශේෂ කාරණා නිමිති කරගෙන කේසර සිංහයා ඉන්න කුටියෙන් එළියට එනවා. පින්වතුනි, කුටියෙන් එළියට එන මේ කේසර සිංහයා ඇඟමැලි කඩනවා. ඒ ඇඟමැලි කඩන්නේ කොහොමද කියලා සඳහන් කරනවා. රත්තරන් තලයේ, එහෙම නැත්නම් මණික් තලයක, මනෝසිලා පලිඟු තලයක පාද දෙක පිහිටවලා බෙල්ල ඔසවලා ශරීරේ දික් කරලා පිටුපස පාද දෙක පිටුපසට දික් කරලා ඔහු ඇඟමැලි කඩනවා. ඇඟමැලි කඩලා සඳහන් කරනවා අනුකම්පාවෙන් වටපිට බලලා 3 වතාවක් කෑ ගහනවා කියලා. අනුකම්පාවෙන් වටපිට බලන්නේ විශේෂ කාරණාවක් නිසා. ඒ කාරණාව තමයි මේ කේසර සිංහයා කල්පනා කරනවා මට දවසකට ඕනි එක ගොදුරයි. ඒ නිසා මේ කේසර සිංහයාගේ හඬ ඇහුනොත් කැලෑවි ජීවත් වෙන අනික් සත්තු කොච්චර භීතියටපත් වෙනවද කියලා වෙනම විස්තර කරනවා. කැලෑවි ඉන්න සත්තු ආරක්ෂිත ස්ථාන හොයාගෙන ආරක්ෂිත ස්ථානවලටම දුවනවා. ගුල් වලින් එළියට ඇවිල්ලා ඉන්න සර්පයෝ, මුකටි වාගේ සත්තු මේ සිංහයාගේ හඬ ඇහුනොත් නැවතත් ගුල් වලටම රිංගනවා. වතුරෙන් උඩට ඇවිල්ලා ඉන්න ඉඳිබෝ කැස්බෑවෝ වාගේ සත්තු ආයෙත් වතුරටම යනවා. අහස ඉගිල්ලෙන කුරුල්ලෝ ආහාර ගැනීම සඳහා බිමට ඇවිල්ලා ඉන්නවා නම් ඒ අය නැවතත් අහසටම ගොඩ වෙනවා. මේ වාගේ ගම් නියංගම් වල වරපට දාලා බැඳලා ඉන්න රජ්ජුරුවන්ගේ ඇත්තු පවා මේ හඬ ඇහුනොත් වරපට කඩාගෙන මල මුත්‍ර පිට කරගෙන දුවනවා කියලායි සඳහන් කරන්නේ. ඒ තරම්ම මේ හඬට බයයි. සිංහ රජු ඒ අනුකම්පාව නිසා තමයි වටපිට බලන්නේ. පින්වතුනි, උස් කඳු මුදුන් වල මේ නොයෙක් සත්තු, එළුවෝ, කුළුහරක්, ඇත්තු මේ ආදී නොයෙක් සත්තු නැගලා ඉන්නවා ආහාර ගැනීම සඳහා. බැරි වෙලාවත් මේ සිංහයාගේ හඬ ඇහුනොත් 100,000 ගණන් ප්‍රපාතවලට වැටිලා මැරෙනවා. සිංහ රජු කැමති නෑ කියලා කියනවා මම වෙනුවෙන් එහෙම සත්තු පිරිසක් මැරෙනවට. අන්න ඒ නිසා තමයි අනුකම්පාවෙන් වටපිට බලනවා කියලා සඳහන් කරන්නේ. පින්වතුනි, අනුකම්පාවෙන් වටපිට බලලා තරුණ වහු පැටියෙක් වගේ එහාට මෙහාට දුවනව නැත්තම් රවුම කැරකෙනවා කියලා සඳහන් කරනවා. ඒ දුවනකොට ගිනි වලල්ලක් දුවනවා වගේ තමයි පේන්නේ. දැන් පින්වතුනි, අපි ගිනි පෙලෙල්ලක් අතට අරගෙන කැරකුවාම කරකැවීමේ වේගය නිසා අපිට ගිනි වලල්ලක් තමයි පේන්නේ. එතකොට මේ සිංහ රජු දුවනකොට කොහොමද ගිනි වලල්ලක් පේන්නේ? සඳහන් කරනවා මේ කේසර සිංහයා කොයි වගේද කියලා. කේසර සිංහයා සුදු පාටයි. ඇඟ පුරාම
වැවුන ලෝම තමා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි දකින සිංහයන්ගේ මූණ ප්‍රදේශයේ විතරයි ලෝම වැවිලා තියෙන්නේ. කේසර සිංහයාගේ මුළු ශරීරයේ පුරාම සුදුම සුදු පාට ලෝම වැවිලා තියෙනවා. මෙයාගේ මුඛය අත්වල ඇඟිලි පුඩු ලාක්ෂා වර්ණයි කියලා සඳහන් කරනවා. තද රතු පාටයි කියලා සඳහන් කරනවා. පිටමැද්දේ තියෙනවා ඉරි තුනක්. ඒ ඉරි පින්සලකින් ඇඳ වගේ සුදු පාට ලෝම මත රතු පාට ඉරි. වම් පැත්තෙන් පටන් ගන්න රතු පාට ඉර වම් පැත්තෙන් ගමන් කරලා වම් පාදයේ පහළට වෙන්න නැවතිලා රවුමක් කැරකිලා නතර වෙනවා. දකුණු පැත්තෙත් එහෙමයි. හිසෙන් පටන් ගන්න ඉර හිසෙන් පටන් අරගෙන වල්ගේ කෙළවරින් අවසන් වෙනවා. දැන් මේ දුවනකොට මේ රතු පාට ඉරි තමයි ගිනි වලල්ලක් කැරකිනවා වගේ පේන්නේ. ඒ තරම්ම වේගෙන් දුවනවා. ඊළඟට සඳහන් කරනවා මේ සිංහ වර්ග කොච්චර ඉන්නවද කියලා. මුලින්ම සඳහන් කරනවා කාලසීහ. එහෙම නැත්නම් මුලින්ම සඳහන් කරනවා තිනසීහ. අලු පාටට සමානයි, පරවියාගේ පැහැයට සමානයි කියලා සඳහන් කරනවා. මේ සිංහය අනුභව කරන්නේ තනකොළ. ඔන්න තනකොළ අනුභව කරලා ජීවත් වෙන සිංහයෙක් ගැන අපිට අහන්න ලැබෙන්නේ ධර්මයෙන්. ඊළඟට සඳහන් කරනවා කාලසීහ. වෘෂභයෙක් වාගේ කළුයි කියලා සඳහන් කරනවා. මේ සිංහය අනුභව කරන්නේ තනකොළ. ඊළඟට සඳහන් කරනවා පණ්ඩුසීහ. පඬුවන් පැහැයයි කියලා සඳහන් කරනවා. මේ සිංහය අනුභව කරන්නේ මස්. ඊළඟට තමයි කේසර සීහ. කේසර සිංහය අනුභව කරන්නේ මස්. ඉතින් මේ වාගේ සිංහයෝ ගැන ධර්මයේ පින්වතුනි සඳහන් කරලා තියෙනවා. දැන් මේ සිංහ රජු ශරීරේ ගසා දාලා 3 වතාවක් නාද කරලා අනුකම්පාවෙන් වටපිට බලනවා. ඒ අනුකම්පාවෙන් වටපිට බලලා සඳහන් කරනවා උසබ මාත්‍රයක් පනිනවා කියලා. ඊළඟට පින්වතුනි මේ සිංහ රජුගේ කායික ශක්තිය සඳහන් කරනවා සමතලයක ඉඳලා ඉදිරියට පැන්නොත් උසඹ 60ක් නැත්තම් 20ක් දුරට පමණ පනිනවා කියලා. පර්වතයක උඩ ඉඳලා, ඒ කියන්නේ කන්දක් උඩ ඉඳලා ඉස්සරහට පනිනවා නම් යොදුන් 3ක් විතර දුරට පනිනවා කියලා සඳහන් කරනවා. ඒ තරම්ම වේගවත්. ඒ නිසා සඳහන් කළා ඒ තරම්ම උඩින් අහසින් යන නිසා හරියට නිකන් ආකාශචාරී වගේ කියලා. ධානලාභී වගේ, අවිඥාලාභී වගේ කියලා සඳහන් කරනවා. මේ සඳහන් කරන්නේ සිංහ රජුගේ කායික ශක්තිය. දැන් එතකොට මෙතන අපි සඳහන් කරානේ සිංහ රජුගේ ස්වභාවය කොයි වගේද කියලා. එතකොට පින්වතුනි තවත් සූත්‍ර දේශනා තුල බුදුරජාණන් වහන්සේ මේ විවිධ චරිතවලට තමන් වහන්සේව උපමා කරලා සඳහන් කරපු සූත්‍ර දේශනා තියෙනවා. ඒක තැනක තමන් වහන්සේ දක්ෂ සල්්‍ය වෛද්‍යවරයෙක් හැටියට කරුණු දේශනා කරනවා. සීහ සූත්‍රේ නම් තමන් වහන්සේ සිංහෙකුට උපමා කරලා කරුණු පැහැදිලි කරලා තියෙනවා. තවත් තැනක තමන් වහන්සේ ඉතා දක්ෂ මාර්ගෝපදේශකයෙක් හැටියට කරුණු සඳහන් කරලා තියෙනවා. සේල් සූත්‍රේ නම් තමන් වහන්සේ ඉතා දක්ෂ රජෙක්, සීහ සූත්‍රේ නම්
සිංහයෙකුට උපමා කරලා සඳහන් කරලා තියෙනවා. එවනම් පින්වතුනි අපි බලමු දැන් මේ සූත්‍රයත් එක්ක මේ සිංහ රජු බුදුරජාණන් වහන්සේට සමාන වෙන්නේ කොහොමද කියලා. පින්වතුනි දැන් මුලින් සඳහන් කළා මම මේ දේශනාවේ මේ සිංහ ගෙදර රජු ජීවත් වෙන ගුහාව 4 පිළිබඳව අපි මුලින් සිහිපත් කළා මේ සිංහ රජු ජීවත් වෙන ගුහා 4 පිළිබඳව. එතකොට මුලින්ම සඳහන් කළේ දැන් ලයිව් යනවා. මේ සිංහ රජු වාසය කරන්නේ රත්තරන් ගුහාවේ. දැන් රත්තරන් ගුහාවේ වාසය කරන සිංහ රජු භාග්‍යවතුන් වහන්සේට කොහොමද සමාන වෙන්නේ? පින්වතුනි මහා බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් චුත වෙලා මාතෘ ගර්භේ පිළිසිඳ ගන්න අවස්ථාව එමත් නැතිනම් ඒ මාතෘ ගර්භේ වැඩ ඉන්න කාලයේ සමානයි සිංහ රජු රත්තරන් ගුහාවේ වාසය කරන කාලයට. පින්වතුනි අපේ මහා බෝසතාණන් වහන්සේ වෙස්සන්තර මහරජුරු හැටියට මනුස්ස ලෝකේ පාරමිතා පුරපු අන්තිම ආත්ම භාවය මේ මහ පොළව කම්පා කරමින් වෙවුලවමින් දන් දීලා වෙස්සන්තර මහරජුරු අපවත් වෙලා තුසිත දිව්‍ය තලයේ උප්පත්තිය ලැබුවා. අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් තරම් අති දීර්ඝ ආයුෂයක් තියෙන තුසිත භවනේ දිව්‍ය සැප සම්පත් වින්දනය කරලා සුදුසු කාලේ දෙව් බඹුන්ගේ ආරාධනාවෙන් පංච මහා විලෝකණය කරලා මහා පිං ඇති මහා මායා නම් දේවීන්ගේ කුසේ පිළිසින ගන්නේ බොහොම ආශ්චර්යමත් විදිහට. පින්වතුනි මහා බෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයට පිවිසෙනවා සමගම නිමිති 32ක් ලෝක ධාතුවේහි පහළ වෙනවා. ඉතින් මේ නිමිති 32ම සඳහන් කරන්න කාලේ නෙමෙයි බාටපත් වෙනවා. අපි එන් කීපයක් සඳහන් කළොත් මහා බෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයට වඩිනවා සමගම මේ මහ පොළවේ හැම තැනකින්ම වතුර මතුවෙන්න පටන් ගන්නවා. මේ සඳහන් කරන්නේ පින්වතුනි සක්වලවල් 10000ක මහ පෘථුවිය ගැනයි. සක්වලවල් 10000කම මහ පොළවෙන් වතුර මතුවෙන්න පටන් ගන්නවා. මේ මහ පොළව වැලි ඇටයක් තනකොළ කෙන්දක් නොපෙනෙන තරමට නෙළුම් මල් වලින් වැහිලා යනවා. මුළු ආකාශය පුරාම නෙළුම් මල් වියනක් බවට පත් වෙනවා. කඳුසිකර කළුගල් පලාගෙන දණ්ඩ පදුම කියලා විශේෂ නෙළුම් වර්ගයක් පිපෙනවා කියලා සඳහන් කරනවා. සාගරයේ රැලි නතර වෙනවා. යොදුන් 84000ක් ගැඹුරු මහා සාගරයේ මధుර රස බවට පෙරලෙනවා. අපායවල ගින්දර නිවෙනවා. සූර්යයන් 7ක් පෑවුවත් අවදාවත් එළිය වැටෙන්නේ නැති ලෝකාන්තරික මහනිරයට එළිය වැටෙනවා. පක්ෂීන් තටු ගහන එක නතර කරනවා. പ്രേත ලෝකවල ඉන්න සියලු പ്രേතයින්ගේ බඩගිනි සා පිපාසාදී දුක නිමෙනවා. ඉතින් මේ වාගේ කරුණු 32ක් ලෝක ධාතුවේ ඇති වෙනවා. මහා බෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයට වඩිනවා සමගම
හරියටම මාතෘ ගර්භේ 10 මාසයක් වැඩ ඉඳලා දසමස් ඇවෑමෙන් මාතෘ ගර්භයෙන් නික්මිලා පිය රජතුමා විසින් හදලා දුන්න මාලිගා තුනේ අසීමාන්තිකෝ දිව්‍ය කාම සැප සම්පතක් වගේ මෙච්චරක් කියලා ප්‍රමාණ කරන්න බැරි අති මහත් සැප සම්පත් විඳලා සුදුසු කාලේ මහා බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරන්නට යෙදෙනවා. පින්වතුනි මේ කාලය සඳහන් කරනවා සිංහ රජු රත්තරන් ගුහාවේ වාසය කරලා ඒ රත්තරන් ගුහාවෙන් එළියට එනවා ඇවිල්ලා එළියට එන කාලය සමානයි කියලා මහා බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් චුත වෙලා මනලෝ පිළිසිඳ අරගෙන මාතෘ ගර්භේ වැඩ ඉඳලා මාතෘ ගර්භෙන් නික්මිලා සුදුසු කාලේ එළඹුණාම ඒ මහා බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරපු කාලය ඊට සමානයි කියලා සඳහන් කරනවා. පින්වතුනි එකම රාත්‍රියෙන් රාජ්‍යයන් 3ක් පහු කරලා නේරංජනා නදී තීරයට ඇවිල්ලා ගටිකාර මහා බ්‍රහ්මරාජෝත්තමයාණන් වහන්සේ අරගෙන ආපු අෂ්ට පරිස්කාරයෙන් සැරසිලා අනුපිය අඹවනේ විවේක අරගෙන මගධ රාජ්‍යයේහි බිම්බිසාර මහරජතුමාගේ රාජ්‍යයට පිණ්ඩපාතේ වැඩලා බිම්බිසාර මහරජතුමාට ප්‍රතිඥා දුන්න කාලය. මොකද්ද බිම්බිසාර රජතුමාට ප්‍රතිඥා දුන්න කාලය? මහා බෝසතාණන් වහන්සේ බිම්බිසාර මහරජතුමා මුණ ගැහිලා බෝසතාණන් වහන්සේට තමන් වහන්සේගේ රාජ්‍යය පූජා කළා. නමුත් බෝසතාණන් වහන්සේ සඳහන් කළේ තමන්ට ලැබෙන්න තිබුණ චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය අතහැරලා දාලා ලෝතුරා බුද්ධ රාජ්‍යය හොයාගෙනයි මම මේ ගමන් ආරම්භ කළේ. මහරජ ඔබේ රාජ්‍යය ඔබම පාලනය කරන්න. එහෙම සඳහන් කරලා මහා බෝසතාණන් වහන්සේ නික්මිච්ච කාලයට සමානයි සිංහ රජු රත්තරන් ගුහාවෙන් නික්මෙන කාලයට. ඊළඟට පින්වතුනි සඳහන් කරනවා මහා බෝසතාණන් වහන්සේ මේ විදිහට ක්‍රමක්‍රමයෙන් දුෂ්කර ක්‍රියා කරන සමයට ලං වෙනවා. මේ කාලයේ සමානයි පින්වතුනි සිංහ රජු ඇඟමැලි කඩන කාලයට. මහා බෝසතාණන් වහන්සේ ආලාල කාලාම ආදී තවුසන් හොයාගෙන ගිහිල්ලා තමන් වහන්සේ බලාපොරොත්තු වන අතිඋතුම් නිවන ඒ අය ළඟ නැහැ කියලා දැනගෙන තනියම තමන් වහන්සේ අතිඋතුම් වූ නිවන හොයනවා කියලා දැඩි අදිෂ්ඨානෙන් යුක්තව නික්මිච්ච කාලය. ශරීරයට මහ දුක් දිදී අත්ත කිලමතාන යෝගේ කාලය ගත කරන මහ බෝසතාණන් වහන්සේට තේරෙනවා මේ විදිහට ශරීරයට දුක් දීලා නම් මම හොයන මේ නිවන හොයන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා මහ බෝසතාණන් වහන්සේ මධ්‍යමත් ප්‍රතිපදාවට බැසගත්තා. මධ්‍යම ප්‍රතිපදාවට බැසගත් මහ බෝසතාණන් වහන්සේ නැවත පිණ්ඩපාතේ වැඩියා. හොඳට දානි වැළඳුවා. දැන් කය බොහෝම ශක්තිමත්, බොහොම පුෂ්ටිමත්.
හොඳට දානේ වළඳලා කය බොහොම ශක්තිමත් කරගත්ත මහ බෝසතාණන් වහන්සේ නැවත ගමන් ආරම්භ කළා සේනානි නියංගමේ අජපාල කියන නුගරුක මුලට. පින්වතුනි සේනානි දියණිය මේ නුගගහේ හිටිය වෘක්ෂ දේවතාවට බාරයක් වෙලා තිබුණා. පිරිමි පුතෙක් ලබා දෙන්න කියලා. ඇගේ ප්‍රාර්ථනාව ඒ ආකාරයට මුදුන්පත් වුණා. ඒ නිසා වර්ෂයක් පාසා සේනානි දියණිය මේ නුගගහේ වෘක්ෂ දේවතාවට විශේෂ දානයක් පූජා කළා. හරියටම හෙට දවස ඒ දානි පූජා කරන දවස. පින්වතුනි මේ දානය සකස් කරන්නේ විශේෂ ආකාරයකට. වැල්මි වනාන්තරයක එළදෙන්නු 500කට කෑම දෙනවා. ඊළඟට ඒ 500 දෙනාටම ගඟෙන් වතුර බොන්න දෙනවා. මෙම කාලයක් කරගෙන යනවා. කාලයක් මෙහෙම කරගෙන ගිහිල්ලා අර එළදෙන්නු 500 250 දෙකට බෙදලා අර වැල්මි වනාන්තරෙන් තනකාල ගඟෙන් වතුර බොන දෙන්නුන්ගෙන් අනිත් 250ට කිරි දෙනවා. වතුර දෙන්නේ කිරි තමයි දෙන්නේ. ඊට පස්සේ ඒ දෙන්නු ටිකත් 150 නැවත දෙකට බෙදලා අනිත් අයට බොන්න දෙනවා. කිරි තමයි දෙන්නේ. මෙහෙම දෙන්නු 8 දෙනෙක් දක්වා අඩු කරගෙන ඇවිල්ලා ඒ දෙන්නු 8 දෙනාගෙන් කිරි දෝලා තමයි මේ කිරි බතට කිරි සකස් කරගන්නේ. සේනානි දියණිය සියලු කටයුතු සංවිධානය කළා මේ කිරි බත සැදීම සඳහා. සේනානි දියණිය ලිප මොලවලා හාල් ටික දාලා කිරි දාලා දැන් කිරි පැහෙනවා. සඳහන් කරනවා ඒ කිරි පැහෙනකොට පැහෙන්නේ දක්ෂිනා වෘතවක් කැරකි කිරි පැහෙනවා කියලා. මේ වෙලාවේ සක්ක දේවේන්ද්‍රයන් වහන්සේ ලිපට ගිනි අවුලවනවා. මහා බ්‍රහ්ම රාජයා ශ්වේත ඡත්‍රය අල්ලගෙන හිටියා කියලා සඳහන් කරනවා. පහුවෙනිදා පාන්දර වෙනකොට මුළු පළාතම සුවඳ හමමින් කිරිබත පිසිලා අවසන් වෙනවා. සේනානි දියණිය ලක්ෂයක් වටින තලියකට ඒ කිරිපිඩු බෙදාගෙන ලක්ෂයක් වටින තලියකින් වහගෙන හිස මත තබාගෙන ගෞරව පූර්වකව ශ්‍රද්ධා පෙරදරිව අජපාල නුගරුක මුලට එළඹෙනවා. මේ වෙලාවේ මහ බෝසතාණන් වහන්සේ නුගගහ මුල වැඩ ඉන්නවා. සේනානි දියණිය හිතුවේ වෘක්ෂ දේවතාවා කියලා. මහ බෝසතාණන් වහන්සේට කිරිබත් තලිය පූජා කරලා ප්‍රාර්ථනා කළා, ස්වාමීනි මගේ ප්‍රාර්ථනාව මුදුන්පත් උනේ යම්සේද ඔබ වහන්සේගේ ප්‍රාර්ථනාවත් එලෙසින්ම මුදුන්පත් වේවා කියලා ප්‍රාර්ථනා කළා. සේනානි දියණියටත් ආශිර්වාද කරලා මහ බෝසතාණන් වහන්සේ කිරිපිඩු දමපු රන්තලිය බාර අරගන්නවා සමගම එදා ගටිකාර මහා බ්‍රහ්ම රාජෝත්තමයාණන් වහන්සේ අරගෙන ඇවිල්ලා දුන්න අෂ්ට පරිස්කාරයේ තිබුණ මෙතෙක් බෝසතාණන් වහන්සේ පාවිච්චි කළ පාත්‍රය අතුරුදහන් වෙනවා. ඒක න්‍යාය ධර්මයක්. සඳහන් කරනවා බුද්ධත්වයට පත් වෙන්න කලින් සියලු මහ බෝසතාණන් වහන්සේලා ලක්ෂයක් වටින තලියක තමයි දන් වළඳන්නේ කියලා. ඒ තලියේ තිබුණ කිරිපිඩු පිඩු 49කට ගුලි කරනවා
සඳහන් කරනවා එක කිරිපිඩු ගුලියක් තල් ගෙඩියක් පමණ විශාලයි කියලා. එහෙම පිඩු කරන්නේ පින්වත්නි දවස් 49කට මැති වෙන්න ප්‍රමාණවත් වෙන්නයි. ඉන්පසු මහා බෝසතාණන් වහන්සේ නේරංජනා නදී තීරයට ගිහිල්ලා රත්තරන් තලිය ගඟට දාලා අදිෂ්ඨාන කරලා සියලු මහා බෝසතාණන් වහන්සේවරු බුද්ධත්වයට කලින් පැම් පහසු වෙන සුප්පතිට්ඨිත කියන තොටුපලින් පැම් පහසු වෙලා අජපාල නුගර කුමලට එළඹුණා. අජපාල නුගර කුමලින් නික්මිලා මහා බෝසතාණන් වහන්සේ දෙවියන් විසින් සකස් කරපු අපූර්ව මාර්ගයෙන් මහ බෝමැඩ හොයාගෙන ගමන් ආරම්භ කළා. බෝසතාණන් වහන්සේ මහ බෝමැඩට එළඹිලා රිදීවන් කඳ සහිත විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධිරාජන් වහන්සේ තුන් වතාවක් ප්‍රදක්ෂිනා කරලා සුදුසු දිශාව බලලා සසර ප්‍රාර්ථනා කරගෙන ආපු සොත්තිය නම් බමුණෙක් ලබා දුන්න කුස තන මිටි යට 14 රියන් වජ්‍රාසනයේ මත අතුරලා ඒ මත වැඩ ඉන්නවා. දැන් මේ වෙලාවේ මහා බෝසතාණන් වහන්සේ චතුරාංග සමන්නාගත වීරිය අධිෂ්ඨාන කරනවා. මගේ ශරීරේ ලේත් මසුත් වියලී යතොත් වියලේවා ඇටත් නහරත් ඉතිරි වෙතොත් ඉතිරි වේවා ලෝතුරා බුද්ධ රාජ්‍ය නොලබා මේ ආසනෙන් නැගිටින්නේ නැහැ කියන දැඩි අධිෂ්ඨානය ඇතුව උන්වහන්සේ බුද්ධත්වයේ සඳහා වීරිය කරනවා. පින්තුනි මේ වෙලාවේ මාර දිව්‍ය පුත්‍රයා මහා බෝසතාණන් වහන්සේට හරියට කරදර කළා. ආයු වෙහි 9ක් වැස්සෙව්වා. නමුත් ඒ එකම වැස්සකින්වත් බෝසතාණන් වහන්සේට කරදරයක් වුණේ නැහැ. ආයුධ වරුසාවක්, ගිනි අඟුරු වරුසාවක්, උණු අලු වරුසාවක්, පර්වත වරුසාවක්, මඩ වරුසාවක් මේ වගේ වෙහි 9ක් වැස්සෙව්වා. නමුත් මාරයාට කරන්නම දෙයක් නැති තැන මාරයාගේ තියෙන අති භයානක ආයුධයෙන් දමල ගැහුවා. මාරයාගේ ආයුධේ භයානක අභියක්. සඳහන් කරනවා මහා මේරු පර්වතයට ගැහුවොත් උණ දැල්ලක් කපනවා වගේ මහා මේරුව කැපෙනවා කියලා. නමුත් මේ අවිය හේන හඬ නගාගෙන ගිහිල්ලා මහා බෝසතාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ධාතුවට ඉහළින් චත්‍රයක් වෙලා නැගී හිටියා කියලා සඳහන් කරනවා. මාරයට කරන්නම දෙයක් නැති තැන මාරයා කියනවා සිද්ධාර්ථ ඔය ආසනෙන් නැගිටින්න. ඔය ආසනේ වෙනුවෙන් පාරමිතා පිරුවේ මම. ඒ නිසා ඔය ආසනේ මගේ. ඔය ආසනෙන් නැගිටින්න කියලා සඳහන් කළා. පින්වතුනි මහා බෝසතාණන් වහන්සේ අහනවා මේ ආසනේ නුඹේ කියලා කියන සාක්ෂි තියෙනවද? දස බිම්බරක් මාර සේනාව එක හඬින් සාක්ෂි කියනවා. අපි සාක්ෂි කියලා. පින්වතුනි මේ මහ පොළව යොදුන් ලක්ෂ ගාණක් යටට වෙවුලවන්න තරම් ඒ හඬ අති ප්‍රබලයි කියලා සඳහන් කරන්නේ. මාරයාගේ අරගෙන ඇවිල්ලා බිම්බර 10ක් මේ මහ පොළව යන්තාක් බරද ඒ වාගේ බර 10ක් ඒ නිසායි බිම්බර 10ක් කියලා සඳහන් කරන්නේ. පින්වතුනි මේ වෙලාවේ දෙවි බඹු බෝසතාණන් වහන්සේ අතහැරලා ගිහිල්ලා මේ තරම් මාර පිරිසක් ඉන්නකොට බෝසතාණන් වහන්සේට බයක් හිතුනේම නැද්ද? අල්ප මාත්‍ර බීතියක් නැහැ. මාරය අහනවා සිද්ධාර්ථ නුඹටත් තියෙනවද සාක්ෂි? ඔය ආසනෙන් නුඹේ කියලා කියන්න. බෝසතාණන් වහන්සේ සඳහන් කරනවා
මම මේ ආසනය වෙනුවෙන් ලෝතර බුද්ධත්වයේ වෙනුවෙන් නොකල වූ දානයක් නැහැ. එදා වෙස්සන්තර මහ රජුරුව මම මහා දාන දෙන වෙලාවේ මේ මහ පොළොවට දරන්න බැරුව මේ මහ පොළොව කම්පා වුණා. ඒ නිසා මේ මහ පොළොව මට අද සාක්ෂි කියයි කියලා චීවර ගර්භය තුලින් දකුණු ශ්‍රී හස්ත ධාතුව මේ මහ පොළොවට දිගු කළා විතරයි. මේ මහ පොළොව සියවර ලක්ෂවර දහස්වර ගුගුරා කම්පා වෙනකොට යොදුන් 100ක් විතර උස මාර්යාගේ ගිරි මේකලා කියන ඇතු බෝසතාණන් වහන්සේට හැරින් පැත්තට හැරිලා දන ගැහුවා. මාර පිරිස මහ පොළොන් ගොඩකට මහ වාතයක් හැමුවහම ඒ පොළොන් සීකට විසිරෙනවා වගේ එක්කෙනෙක් දෙන්නෙක් එකමග නොයා පැනලා දෙව්වයි කියලා සඳහන් කරන්නේ. හිරු බහැලා යන්නත් කලින් මාර්යා පරාජය කරලා මහා බෝසතාණන් වහන්සේ දැන් මේ වෙලාවේ අනුලෝම පටිලෝම ප්‍රත්‍යඥානය ඔස්සේ පටිච්ච සමුප්පාදේ නැමැති මේ මහා සාගරයේ කාල් ගාලා සාගර පතුලෙන් හොයා ගන්නවා සර්වක්කතා ඥානය නැමැති මේ ලෝකේ කාටවත් දෙවෙනි කරන්න බැරි සකල ලෝක ධාතුව පිළිබඳවම අහවල් දේ දන්නේ නැහැ කියලා කියන්න බැරි අති උතුම් සර්වක්කතා ඥානය ලබා ගන්නවා. සිංහ රජු රත්තරන් ගුහාවෙන් එළියට ඇවිල්ලා කුණු දූවිලි ඉවත් වෙන්න කියලා සිරුර ගසලා දැම්මා වගේ කෙලෙස් කුණු දූවිලි ඉවත් කරපු දවස ලෝතර බුද්ධත්වයට පත් වෙච්ච දවස ඊට සමානයි කියලා සඳහන් කරනවා. සිංහ රජු ඇඟ ගසා දෙමි කෙලෙස් කුණු දූවිලි ඔක්කොම පින්වතුන් ඉවත් කළා. ලෝතර බුද්ධ රාජ්‍ය ලබා ගත්තා. ඊළඟට මේ කේසර සිංහයා අනුකම්පාවෙන් වටපිට බලනවා. සඳහන් කරනවා වෙළඳ දෙබෑයන්ගේ මීපිඩු දාණය පිළිගත් කාලය ඊට සමානයි කියලා. වෙළඳ දෙබෑයන්ගේ මීපිඩු දාණය පිළි අරගෙන දැන් මහා බෝස් බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේ අවබෝධ කරගත්ත මේ අතිඋතුම් නිවන රාගයෙන් රත් වෙච්ච, දේශයෙන් මත් වෙච්ච, මෝහෙන් මුලා වෙච්ච පිරිසකට මේ ධර්මයේ දේශනා කළොත් මේ ධර්මයේ වැටහෙයිද කියන ප්‍රශ්නය මහා බෝසතාණන් වහන්සේගේ සිතේ පැන නගිනවා. පින්වතුනි, දෙවිවරු කල්පනා කළා දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක කැළඹෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ දහම් නොදෙසුවොත් නම් මුළු ලෝක ධාතුවම මහා විපතකටපත් වෙනවා කියලා. ඒ නිසා මහා බ්‍රහ්ම රාජයා බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා දන ගහගෙන වැඳගෙන සඳහන් කරනවා, ස්වාමීනි, ධර්මයේ දේශනා කරන සීක්වා, සුගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන සීක්වා කියලා ධර්මයේ දේශනා කරන්න ආරාධනා කළා. මහ බඹු දේශනා කරන්නත් කලින් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන් තීරණය කළා ඉවරයි. මේ මෙලි බව ශරණයකට ඇති වෙනවා. සියලුම බුදුරජාණන් වහන්සේලාට මේ මෙලි බව ඇති වෙනවා කියලා සඳහන් කරනවා. මහ බඹුට ප්‍රකාශ කළේ බ්‍රහ්ම රාජ්‍ය අමාදුරු විවර කරලා තියෙන සදහ ඇත්තෝ සදහ මුදත්වා. එහෙම සඳහන් කරලා ලෝතර බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් වහන්සේලා හොයාගෙන වැඩම කරනවා. පින්වතුනි,
දැන් සිංහ රජු ගොදුරු හොයාගෙන යෑම බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් වහන්සේලා හොයාගෙන යෑමට සමානයි කියලා සඳහන් කරනවා. පින්වතුනි මංගල ධර්ම දේශනාව එදා බුදුරජාණන් වහන්සේ වරණස ඉසිපතන මිගදායේ දේශනා කරන වෙලාවේ මොන තරම්නම් දෙව්බඹුන් පිරිසක් රැස් වෙලා හිටියද කියලා සඳහන් කරනවා. පින්වතුනි 18 කෝටියක් බ්‍රහ්ම රාජයෝ ධර්මාවබෝධය කළා කියලා සඳහන් කරනවා. ධර්ම අවබෝධය කරපු දෙවියන්ගේ ප්‍රමාණය සීමාවක් නැහැ. ඒ නිසා සඳහන් කරනවා අනුකම්පාවෙන් වටපිට බලන සිංහ රාජයා යම්සේද ඒ වාගේ අනුකම්පාවෙන් ගොදුරු හොයාගෙන යන කේසර සිංහ රජු කොයි වගේද පස්වග මහණුන් හොයාගෙන ගිහිල්ලා සියලු දෙවි බඹුන්ගේ සාදුකාර මැද්දේ මංගල ධර්ම දේශනාව කරන මොහොත සිංහ රජු තුන් පාරක් සිංහ ගර්ජනාව කරනවා වගේ සඳහන් කරනවා ශාක්‍ය සිංහ රාජයා එදා මංගල ධර්ම දේශනාව කරන අවස්ථාවේ යටින් අවීචී ඉඳලා ඉහළ පවාග්‍රි දක්වා එනවා කියලා. සිංහ රජුගේ හඬ මොන තරම්නම් දුරට ඇහෙනවද? ඊට සමානයි කියලා සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව සිංහ රජුගේ හඬ භාග්‍යවතුන් වහන්සේගේ මංගල ධර්ම දේශනාවයි. බුදුරජාණන් වහන්සේ මේ මංගල ධර්ම දේශනාව කරන වෙලාවේ දැන් මුලින් සඳහන් කළා සිංහ රජුගේ හඬ ඇහුනහම සියලු සත්වයෝ බීතියටපත් වෙනවා කියලා. සිංහ රජුගේ හඬ ඇහෙනකොට මේ අලියත්තු පාපින්වතුනි බීතියටපත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට කවුද බීතියටපත් උනේ? කල්ප ගණන් දිව්‍ය ලෝකවල අසීමාන්තික සැප සම්පත් වින්දනය කරපු දෙවිවරු බ්‍රහ්මයෝ බීතියටපත් වුණා. ඒ දෙවියෝ බීතියටපත් උනේ බුදුරජාණන් වහන්සේ මේ මංගල ධර්ම දේශනාව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට නංවලා දේශනා කරනකොට දෙවියෝ පින්වතුනි බීතියටපත් වෙනවා. දෙවියෝ හිතාගෙන හිටියේ නිට්ටයයි නිට්ටයයි කියලා. හැම කාලෙකම හැමදාකම මේ සැප අපිට මෙහෙම්මම තියෙනවා. එහෙම තමයි දෙවියෝ හිතාගෙන හිටියේ. නමුත් ත්‍රිලක්ෂණයේ දේශනා කරනකොට දෙවියෝ බීතියටපත් වුණා. මේ හැම දෙයක්ම අනිත්‍ය ස්වභාවයට අයත් දේවල් නේද කියලා. ආන්නේ නිසා සිංහ රජුගේ හඬට සියලු ප්‍රාණීන් බීතියටපත් වෙනවා වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවට දෙවි බඹුන් බීතියටපත් වෙනවා. ඉතින් මේ වාගේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන අවස්ථාවේදී මේ ලෝක ධාතුෙහි නැවත පින්වතුනි අර වාගේම නිමිති 32ක් ලෝක ධාතුවේ පහළ වෙනවා. මේ මහ පොළව කම්පා කරමින් ප්‍රකම්පණයටපත් වුණා. මනුස්ස ලෝකේදා 5 දෙනෙක් පමණයි බණ අහන්න හිටියේ. ඒ 5 දෙනා අතරින් කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ ධර්මාභෝධය කළා. ඉතින් මේ වාගේ මේ කරුණු ටික නැවත නැවත බුදුරජාණන් වහන්සේ නැවත නැවත දේශනා කරනවා. ඒ දේශනා කරන්නේ මේ කරුණු ටිකමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ මොන වාගේ අති උතුම් ශ්‍රේෂ්ඨ උත්තමයාණන් වහන්සේ නමක්ද?
මොනතරම්නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් පින්වතුනි යම් කෙනෙක් ඇති කරගත්තොත් ඒ කෙනාගේ මෙලව ජීවිතයටත් පරලෝක ජීවිතයටත් මොනතරම්නම් සැනසෙල්ලක් ලැබෙයිද? එහෙමනම් මේ සීහ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන ආකාරයට භාග්‍යවතුන් වහන්සේ ගැන භාග්‍යවතුන් වහන්සේගේ ශක්තිය අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් මගේ ශාස්ත්‍රූන් වහන්සේ මොනතරම්නම් ශක්තිමත්ද? මේ ලෝකේ කිසිම කෙනෙකුට සමාන කරන්න බෑ. අසම සමයි. එහෙම හිතලා භාග්‍යවතුන් වහන්සේව හැබෑවටම සරණ ගියොත් පින්වතුනි ඒක සතර අපායෙන් මිදෙන්න තියෙන පහසුම මඟ. එහෙමනම් ධර්ම දේශනාව සඳහා යෙදලා තියෙන කාල වේලාව නිමාවටපත් වෙලා තියෙනවා. පින්වතුනි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් අපිට මුණ ගැහුණ වෙලාවේ මෙවන් ශාස්ත්‍රූන් වහන්සේ නමක් ඉන්න වෙලාවේ මෙවන් ආරක්ෂාවක් තියෙන වෙලාවේ සසර අපි තවන් කොමටද ප්‍රමාද වෙන්නේ? වහ සතර අපායට පිටුපාලා සුගතිය දිහා හැරිලා බලලා සසර දුකින් නිදහස් වෙන වැඩපිළිවෙලට අවතීර්ණ වීම සඳහා සියලු දෙනාට ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්වතුනි අද මේ සදැහැති ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන පින්වතුන්ලා විශේෂයෙන් සඳහන් කරනවා මෝල්කාව පදිංචි එම් කරුණාරත්න මහතාට සහ බීබී ඥානවතී පෙරේරා මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීම ආශිර්වාද කිරීම මේ පින්කමේ ප්‍රධාන පරමාර්ථයේ වශයෙන් සඳහන් කරනවා. ඒ වගේම විශේෂ අරමුණු වශයෙන් සඳහන් කරලා තියෙනවා මිය පරලොව ගිය දෙපාර්ශ්වයේ නමින්ම පින්වතුන්ලාගේ ඒ මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. වරක පරම්පරාවේ සියලු ඥාතීන්ට අති උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාභෝධය වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පුණ්‍යානුමෝදනා සිදු කරනු ලබනවා එම් කරුණාරත්න පියාණන් බීබී ඥානවතී මව ඒ වගේම දූ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාටම දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුණු සියලු දෙනාටම ආශිර්වාද සිදු කරනු ලබනවා. ඒ වගේම විශේෂ පුණ්‍යානුමෝදනාවන් සිදු කරනු ලබනවා ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපතිව වැඩවිසූ බෞද්ධ මාධ්‍ය ජාලේ නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත සම්බුද්ධ ශාසන විශ්වකීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ පරම පූජනීය දරණාගම අවසරයි කුසල ධම්ම මහා ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම අපවත් වී වදාළ සියලු ගෞරවනීය මහා සංඝ රත්නයටත් පින් අනුමෝදන් කරනවා. රට ජාතිය වෙනුවෙන් දිවිපිදු සියලු රණවිරුවන්ටත් පුණ්‍යානුමෝදනාවන් සිදු කරනු ලබනවා. ඒ වගේම මාහට ධර්ම මාර්ගය සුරක්ෂිත කරමින් ගුරු ඕදන් ලබා දුන් මාගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටද මා රැස් කරගත්තු සියලු අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. ඒ වගේම මා වෙනුවෙන් වැඩම කරන්නට යෙදුණු පින්වත් ස්වාමින් වහන්සේලාටද මා රැස් කරගත්තා වූ සියලු පින් නොඅඩුවම අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. මෙතෙක් වෙලා ඔබට ධර්ම දේශනා සිදු කිරීමෙන්
මා රැස් කරගත්තු අසීමාන්තික කුසල ශක්තිය මා මේ ලොවට බිහි කළ මාගේ දෙමව්පියන් දෙපළට මේ සියලු පින් නොඅඩුවම අනුමෝදන් වේවා. සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත උපතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම පිණිස මේ මහා පුණ්‍ය ශක්තිය පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාම වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිජ්ජං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුවාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිඤාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. සදහවත්නි දේශනාව පවත්වා වදාළේ පූජ්‍යපාද ලක්පඳුරේ සමිත පින්වත් ස්වාමීන් වහන්සේට නිරුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අපි හැමදෙනාම සාදු නාද පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එමනම් ඒ උතුම් වූ ප්‍රාර්ථනාවත් මුදුන්පත් කරගැනීමෙන් ගෞරවනීය දේශකයන්න් වහන්සේට පරිශුකාර පූජාවන් සිදු කරන්නටයි දායකත්වයේ ගනිමින් කටයුතු කළ පින්වත් පිරිසට ගෞරවයෙන් ආරාධනා කරන්නේ. ඒ අතරපාරේ බෞද්ධ රූපවාහිනී නාලිකාව බාහිර පටිගත කිරීමක් ලෙසින් සිදු කළ මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව මෙතකින් නිමාවටපත් කරනවා. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.